හරි මම දැන් පටන් ගන්නවා ගැලපුම් සංකල්පය ගැන සාකච්ඡා කරන්න. ගැලපුම් සංකල්පය එහෙම නැත්නම් අපි කියනවා ඒකට තවත් නමක් සසදුම් සංකල්පය ලෙස. මේකෙදි අපිට කතා කරන්නේ අපි හඳුනා ගන්නා ආදායමට ඒ ආදායම උපයන්න ගිය වියදම ගැලපීම තුලින් ව්‍යාපාරයේ කාලච්ඡේදයක ලාභය හෝ අලාභය ගණනය කරන්න කියන කතාව. දැන් අපි කලින් සංකල්පයක් ඉගෙන ගත්තා උපලබ්ධි සංකල්පය ගැන. උපලබ්ධි සංකල්පය සම්පූර්ණයෙන්ම බිහිවන්නේ ආදායම හඳුනා ගන්න. ඒ කියන්නේ උපලබ්ධි වන අවස්ථාවට වෙනතුරු ආදායම හඳුනාගන්නේ නැහැ. අපි ආදායමක් පොත්වලට ගන්න නම් ආදායම උපලබ්ධි වෙන්න ඕන කියලා උපලබ්ධි සංකල්පයෙන් ආදායම හඳුනා ගැනීම සම්බන්ධව මඟ පෙන්වීම කළා. දැන් අපේ ආයතනයේ ආදායම හඳුනා ගන්නවා උපලබ්ධි සංකල්පය අනුව. ඒ වගේමයි උපචිත සංකල්පය අනුව ව්‍යාපාරයේ ගෙව්වා හෝ නොගෙව්වා වූ වියදම් පොත්වල ලියනවා. දැන් ඔන්න එක පැත්තක ආදායම් වාර්තා වෙනවා, තවත් පැත්තක වියදම් වාර්තා වෙනවා. හැබැයි දැන් මෙතනදී ඇතම් අවස්ථාවලදී අපට එක කරුණක් වෙනුවෙන් ණයට විකුණුම් ගමු. ණයට විකුණුම් වලදී අපි ආදායම හඳුනාගන්නේ ප්‍රධාන වශයෙන්ම උපයෝගී කරගන්නේ උපලබ්ධි සංකල්පය. හැබැයි ඒකට උපචිත සංකල්පය දායක වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. දැන් උපචිත සංකල්පයේ ආදායම ගැන කතා කරනවනේ. උපචිත සංකල්පය කියනවා ලැබුණා හෝ නොලැබුණා උපයාගත් ආදායම් පොත්වල ලියන්න ඕන. මුදලින් ලැබුණා හෝ නොලැබුණා ආදායම් පොත්වල වාර්තා කළ යුතුයි. මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා කාල පරිච්ඡේද අදාළ වියදම් පොත්වල වාර්තා කළ යුතුයි කියලා උපචිත සංකල්පෙත් කියනවා. ඒ වගේමයි උපලබ්ධි සංකල්පයේ නැවත ආදායම හඳුනා ගැනීම ගැන වැඩි වශයෙන් කතා. වැඩි වශයෙන් 100%ක්ම ආදායම ගැනම කතා කරන සංකල්පයක් උපලබ්ධි සංකල්පය. එතකොට ළමයෙක්ගෙන් විභාගයට ඇහුවොත් ආදායම හඳුනා ගැනීමට මූලික වන්නේ කුමක්ද කියලා අපි කෙලින්ම කියන්න ඕන උපලබ්ධි සංකල්පය. නමුත් ඇතැම් අවස්ථාවල එකම පිළිතුරේ පිළිතුරු කොටස් කීපයක් තියෙනවා. ආදායම හඳුනා ගැනීමට අදාළ වන්නා වූ සංකල්ප වනුයේ කියලා කිහිපයක් දෙනවා. එහෙම වුණොත් අපට උපලබ්ධි සංකල්පය වගේම උපචිත සංකල්පයත් ගැන කියන්න පුළුවන්. දැන් මම කතා කරමින් හිටියේ ගැලපුම් සංකල්පය ගැනනේ. දැන් අපි ඔන්න උපචිත සංකල්පය අනුව වියදම් හඳුනගෙන තියෙනවා. උපචිත හා උපලබ්ධි සංකල්ප අනුව ආදායම හඳුනගෙන තියෙනවා. නමුත් කාල පරිච්ඡේදයේ මෙහෙයුම් ප්‍රතිඵලය කියලා අදහස් කරන්නේ ලාභය හෝ අලාභය ගණනය කරද්දී අපට ඕන වෙනවා ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පයෙන් අපට කියනවා උපලබ්ධි සංකල්පය අනුව ආදායම හඳුනාගත් පසු ඒ ආදායම ලබා ගන්න ගිය සම්පූර්ණ වියදම අර ආදායමෙන් අඩු කරන්න කියලා. දැන් මෙතෙන්දී ඒ සඳහා අපට මඟ පෙන්වීම් කිහිපයක් දෙනවා. මගේ ස්ක්‍රීන් එකෙත් ඒ ටික අරගෙන තියෙනවා බලන්න. ආදායම සමග ඍජුවම හඳුනාගත හැකි ආදායමට ඍජු සම්බන්ධයක් ඇති වියදම් දරූ කාල පරිච්ඡේදයෙන් නොසලකා ආදායමට අදාළ වූ වියදම් ලෙස හඳුනා ගන්න කියනවා. ඒ කියන්නේ දැන් භාණ්ඩයක් විකිණීමෙන් රුපියල් 1000ක ආදායමක් ලැබුණ කියලා උපකල්පනය කරමු. ඔයා කිසියම් භාණ්ඩයක් විකිණීමෙන් රුපියල් 1000ක ආදායමක් ලබා ගත්තා. හැබැයි මේ භාණ්ඩය ඔබ විසින් ආයතනයේ නිපදවන්න අපි හිතමු රුපියල් 600ක් වියදම් කළා කියලා. ඒ කියන්නේ ඔයා ගෙදරදී මොනවා හරි අමුද්‍රව්‍ය ටිකක් රුපියල් 600ක අමුද්‍රව්‍ය ටිකක් යොදාගෙන භාණ්ඩයක් නිපදවනවා. ඒ නිපදවීමෙන් පසු ඔයා ඒකට මිලක් නියම කරනවා රුපියල් 1000 අලෙවි කරලා උපය ගත්තා. ඒ අනුව අන්න විකුණු භාණ්ඩයේ නියම ලාභය ගණනය කරන්න. අපි හිතමු ඔයා භාණ්ඩය නිපදවන්නේ 2020 අවුරුද්දේ. ඔයා භාණ්ඩය අලෙවි කළේ 2021 අවුරුද්දේ. මම 21 අවුරුද්ද ඔයා භාණ්ඩ විකිණීමෙන් පසු ඔයා ළඟට ඇවිල්ලා අහනවා ඔයාගේ ලාභය කීයද කියලා. ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මම 1000කට විකුණුවට ගිය අවුරුද්දේ මේ භාණ්ඩය හදන්න 600ක් අමුද්‍රව්‍ය පාවිච්චි කළා. එහෙනම් ඇත්තටම වියදම 600 අඩු කළාම ලාභය රුපියල් 400ක් කියලා. අන්න. ඔයාගේ ආදායම සමග ඍජුවම සම්බන්ධයක් දක්වුවා විකුණුම් පිරිවැය. ඒ වගේමයි විකුණු පිරිවැය වශයෙන් ගලපුවම අපේ නිෂ්පාදන පිරිවැය වගේම ඇතම් අය භාණ්ඩ මිලදීගෙන විකුණනවා. තව කෙනෙක් භාණ්ඩ රුපියල් 600කට මිලදීගෙන රුපියල් 1000කට විකුණුවා කියලා හිතන්න. ඒත් ලාභය 400යිනේ. ඔයා භාණ්ඩය මිලදී ගත 2020 අවුරුද්දේ. ඔයා භාණ්ඩය විකුණන්නේ 2021 අවුරුද්දේ. නමුත් විකුණුම් පිරිවැය අපිට සම්බන්ධ කරන්න පුළුවන් ලාභය ගණනය කරද්දී දරූ කාල පරිච්ඡේද ගැන සැලකිලිමකින් තොරව හේතුවයි
ඒ ආදායමට ඍජුවම සම්බන්ධ වූ වියදමක් තමයි විකුණුම් පිරිවැය වශයෙන් සලකන්නේ. ඒ වගේමයි දෙවනි මඟ පෙන්වීම බලන්න ආදායමට ඍජුවම සම්බන්ධ නැති අනෙකුත් වියදම් හඳුනාගත යුත්තේ කාලච්ඡේදයට සම්බන්ධ කරමිනි. එහිදී ආදායම හඳුනාගත් කාලච්ඡේදයට අදාළ වියදම් එකී ආදායමට අදාළ වියදම් ලෙස හඳුනාගත යුතුය. දැන් හිතන්න ඔයාගේ භාණ්ඩ අලෙවි කරන විකුණුම් හලක් තියෙනවා. ඒක අලෙවි මධ්‍යස්ථානයක් තිබෙනවා. ඒ අලෙවි මධ්‍යස්ථානයේ සේවකයන්ට වැටුප් ගෙවීම, ගොඩනැගිලි කුලී ගෙවීම, නඩත්තු වියදම් විකුණුම් සමග සම්බන්ධ වෙන්නේ නැහනේ. ඔයාගේ විකුණුම් ආදායම අඩු කාලට අඩු ගොඩනැගිලි කුලියකුත් ඔයාගේ විකුණුම් ආදායම වැඩි වෙන විට විකුණු ගොඩනැගිලි කුලිය වැඩි වෙන ප්‍රතිපත්තියක් නැහැනේ. ඒක ස්ථාවර ගාස්තුවක්. අපි හිතමු ඔයාගේ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් 20000ක් කියලා. ඔයාගේ විකුණුම් බිඳුවක් වුණත් විකුණුම් ආදායම ඉහළා ගයක් ගත්තත් ඔයාට මාසිකට රුපියල් 20000ක් ගෙවන්න ඕන. එවැනි වියදම් වලට අපි කියනවා විකුණුම් සමග නැත්නම් ආදායම සමග ඍජු සම්බන්ධයක් නැමැති වියදම් කියලා. එවැනි වියදම් පවා අපේ ආදායමෙන් අඩු කරන්න ඕන. ඇයි? අපි අලෙවි මධ්‍යස්ථානය පවත්වාගෙන ගියේ නැත්නම් අපට ආදායම් ලබන්න හැකියාවක් නැහැ. එහෙනම් ආදායම් ලැබීමේ අරමුණින් තමයි ගොඩනැගිල්ලේ කුලිය මාසිකව ගෙවන්නේ. නමුත් ආදායම සමග මේ ගොඩනැගිලි කුලිය සම්බන්ධ කරන්න ක්‍රමයක් නැහැ. අන්න එතෙන්දි කියනවා එවැනි ඍජු සම්බන්ධයක් නොමැති වියදම් පොත්වල වාර්තා කරන්න ගලපන්නේ කොහොමද? ඒ අදාළ කාලච්ඡේදයට අදාළ වියදම්. ඒ කියන්නේ 2020 අවුරුද්දේ ගොඩනැගිලි කුලිය 2021 අවුරුද්දේ ආදායමෙන් අඩු කරන්න බෑ. හිතන්න මෙහෙම 2020 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ගොඩනැගිලි කුලිය එම මාසෙම ගෙවන්නේ නැතුව ඔයා ඒක ගෙවන්නේ මුදලින් 2021 අවුරුද්දේ. මම කියවක පැහැදිලිනේ. 2020 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 20000ක කුලිය ගොඩනැගිලි අයිතිකරුට ගෙවන්නේ මුදලින් 2021 අවුරුද්දේ ජනවාරි වන. දැන් එතෙන්දී ඔයාට කියනවා ඒක කාලච්ඡේදයට අදාළ වියදමක් වශයෙන් හඳුනා ගන්න කියලා. ඒ කියන්නේ දැන් ඒ 21 අවුරුද්දේ ජනවාරි මාසයේ 20000ක් ගෙවුවට සත්‍ය වශයෙන්ම අපි මේ වියදම දරන්නේ මොන අවුරුද්දේද? 2020 අවුරුද්දේ. එහෙනම් මේක 2020 අවුරුද්දේ ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට ගන්න ඕනේ. 2020 දී අපි මුදලින් ගෙවලත් නැහැ. අර උපචිත සංකල්පයේම කතාවක් තමයි මේ කියන්නේ. ඒ අනුව 2020 අවුරුද්දේ විකුණුම් ආදායමෙන් තමයි අර දෙසැම්බර් මාසයේ කුලියත් අඩු කළ යුත්තේ. නමුත් මුදලින් ගෙව්වේ කවද්ද? 21 අවුරුද්දේ. දැන් ඇතැම් අවස්ථාවල ගිය අවුරුද්දේ මිලදී ගත්ත භාණ්ඩයක වියදම මේ අවුරුද්දේ විකුණුම් ආදායමෙන් අඩු කරනවා. ඇයි? අපි භාණ්ඩය විකුණන්නේ මේ අවුරුද්දේ නිසා. මොකද ඒක පළවෙනි ඩොට් එකේ කාරණයක්. ආදායම සමග ඍජුවම සම්බන්ධයක් තියෙන වියදම් ඒ ආදායමෙන් එවලෙම අඩු කරනවා. දරු කාලච්ඡේදය ගැන සැලකිලිමත් දක්වන්නේ නැතිව නමුත් ආදායම සමග ඍජු සම්බන්ධයක් නැත්නම් ඒ වියදම් ආදායමට ගලපන්නේ කොහොමද? එකේ කාල පරිච්ඡේදයට අදාළ වන ආකාරයෙන් කියලා අපට කියනවා. ඒ වගේමයි තවත් අපට ගලපුම් සංකල්පයේ මඟ පෙන්වීමක් තියෙනවා. මගේ ස්ක්‍රීන් එකේ තියෙනවා 3 වෙනි ඩොට් එක විදියට බලන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය නොකරන සියලුම වියදම් කාලච්ඡේදයේ වියදමක් ලෙස සලකන්නත් ඕන. ගැලපුම් සංකල්පය අනුව. දැන් ගැලපුම් සංකල්පයේ මොකක්ද අපට කියන්නේ? ආදායමට එරෙහිව ආදායම වෙනුවෙන් දරු සියලුම වියදම් පොත්වලින් අඩු කරන්න ඕන ලාභය ගණනය කරන විට. දැන් ඇතම් වියදම් තියෙනවා. ඇතම් වියදම් වලට වඩා අපි මේවට කියනවා ඉන්නේ අලාභ කියලා. ඒ කියන්නේ හානි වීම. අනාගත ආර්ථික කියන්නේ ඒක දරුවා කියලා ඒ පාඩුව අපි දරාගත්ත කියලා අපට ලැබෙන වාසියක් නැහැ. දැන් ලැබෙන්නෙත් නැහැ වාසියක්, අනාගතේ ලැබෙන්නෙත් නැහැ. උදාහරණයක් තොග හානි අලාභ. දැන් ඔය කෑම ಜಾති ගබඩා කරගෙන තිබෙනවා. නරක් වීමෙන් අපට කොටසක් ඉවත් කරන්න වෙනවා. නැත්තම් ක්‍රමයෙන් විනාශ කරනවා ගබඩාවල තියෙද්දි. මීය වගේ ධාතුන් ඇවිලා අපේ ගබඩා කරපු ආහාර ද්‍රව්‍ය විනාශ කරනවා. එහෙම නැත්තම් සොරකම් කරනවා වෙන්න පුළුවන්. ගං වතුරෙන් ගින්නෙන් විනාශ වෙනවා වෙන්න පුළුවන්. දැන් ඒ හරහා අපට සිදුවන්නා වූ පාඩුව ඒ පාඩුව සිදු වූ කාල පරිච්ඡේදයේ විදමක් වශයෙන් හඳුනා ගන්න කියලා කියනවා. දැන් අපි හිතමු මෙහෙම 2019 අවුරුද්දේ අපි අපේ ගබඩාවට ගේනවා සහල් තොගයක්. මිලදී ගත්තේ 2019 අවුරුද්දේ. ඒ සහල් තොගයෙන් කොටසක් මීයන් විසින් විනාශ කළා කියලා අපි දැනගන්නවා 2020 අවුරුද්දේ. දැන් අපි ඒක පාඩුවක් වශයෙන් හඳුනා ගන්න ඕනේ. අර
පාඩුව හඳුනාගත් අවුරුද්දේදී ඒ කියන්නේ 2020 අවුරුද්දේ ආදායමෙන් ඒ භූමි හානිය නැත්නම් තොග හානිය අලාභයක් වශයෙන් අඩු කරනවා. ඒක 2019ට ගෙනියන්නේ නැහැ. තොගේ මිලදී ගත්තට අපට මොකද ප්‍රතිඵලය ඒ විදමින් අපට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක හඳුනාගත් වහාම ඒ කාල පරිච්ඡේදයේ විදමක් වශයෙන් හඳුන ගන්නයි අපිට මේකෙන් කතා කරන්නේ. ඊළඟට ගැලපුම් සංකල්පය යොදා ගන්නා තැන් වලට උදාහරණ තමයි අවසන් ගිණුම් වලට ඇති සම්බන්ධතාවය කියලා මම පැහැදිලි කරලා තියෙන්නේ. විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය සසදන්න විකුණුම් පිරිවැය ලබා ගන්න අවසන් තොගේ ගැලපීම මේක ටිකක් ඇඩ්වාන්ස් වැඩි. මම කලිනුත් කිව්වා වගේ මම මේ රෙකෝඩින් එක ඔයාලට ලබා දෙන්නේ අවසන් ගිණුම් පාඩම සකස් කිරීමට පෙර. අවසන් ගිණුම් පාඩම සකස් කරලා වහාම මම ඒ කියන්නේ කේවල සාම ව්‍යාපාරයක අවසන් ගිණුම් හදුව ගමන් මම ඒක ඔයාලට මතක් කරනවා මේ සංකල්ප යොදා ගන්න තැන්. මොකද තවම නිකන් අර ඔයාලට මේ සංකල්ප කියලා දෙන්නේ අන්දය 5 දෙනෙකුට ඇස්පේ නැති පුද්ගලයෝ 5 දෙනෙකුට අලිය ගැන කිව්වා වගේ. එක පුද්ගලයෙක් අලියගේ කන අතගාලා අලියා කුල්ලක් වගේ කිව්වලු. තවත් කෙනෙක් අලියගේ කකුල අතගාලා අලියා වංගෙඩියක් වගේ කිව්වලු. තවත් කෙනෙක් අලියගේ වලිගය අතගාලා අලියා කොස්සක් වගේ කිව්වලු. ඒ නිසා හරි පින්තූරේ මවා ගන්න නම් ඔබට හරියට දැස් පේන්න ඕන. ඒ කියන්නේ සංකල්ප ගැන වාට නිවැරදිම අවබෝධයක් ගන්න නම් ඔය අවසන් ගිණුම් වලට ගිහිල්ලා තියෙන්න ඕන. ඒ නිසා මේ අවසන් ගිණුම් මේ අනිත් පැත්තෙන් මට ප්‍රශ්න නැගෙනවා. සමහර ළමයි මට පෞද්ගලිකවම WhatsApp messages දාලත් අහනවා. සංකල්ප ගැන කවදද කතා කරන්නේ? සංකල්ප ගැන මීට වඩා notes නැද්ද සර් ළඟ? ඒ කියන්නේ දීපු note එකත් මදි වගේ. නමුත් මම වගකීමෙන් කියනවා මම මෙච්චර කාලයකට මීට වඩා ලොකු note එකකට විස්තරාත්මක note එකකට ළමයි එක සාකච්ඡා කිරීමක් කරලා නැහැ. හැබැයි මේ මගේ ඉගෙන ගත්ත කිසිම ළමයෙකුට සංකල්ප ගැන අනවබෝධයක් ඇති වෙලත් නැහැ. ඒ නිසා මම ඉගෙන ගියේ මාස කිහිපයකින් අපි කෙටි කාලයකින් ඉගෙන ගන්න පාඨමාලාවකට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍යම කරුණු මම ලඝු කරලා ඔයාලට සාකච්ඡා කරනවා. ඒ වගේමයි මම මේ සාකච්ඡා කරපු විෂය කරුණු මෙතනින් කතා කරලා නවත්තන්නේ නැහැ. අවසන් ගිණුම් පාඩමේ තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය රූල් කළ වහාම මේ අපි සාකච්ඡා කළ සංකල්ප මෙන්න මේ තැන් වලට අදාළ වෙනවා කියලා මම ඒ දෙද්දි මතක් කරලා දෙන්නම්. තකම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම කිව්වොත් ඔයාලගේ බැනුම් නොවසා ඉන්න තමයි මම මේක කරන්නේ. නැත්තම් සංකල්ප ටික මේ තරම් විස්තරාත්මකව කතා කරන්න ඕනේ නැහැ. මම ගුරුවරයෙක් විදිහට හරි බයයි ගෝලයෝ මට බනිනවට. ඒකමයි මේ වීඩියෝ එක ඔයාලට ලබා දෙන්න හේතුව. ගැටලුවක් නැහැ. මොකද මම දන්නවා මේ සංකල්ප ගැන කතා කළ යුත්තේම වැඩි වශයෙන් කතා කළ යුත්තේ අවසන් ගිණුම් හදන ගමන් කියලා. මම අර ප්‍රැක්ටිකලි කියන්නේ වැඩේ කරන ගමන් පාඩම කියලා දෙන්න කැමති කෙනෙක්. කියන්නේ දිත්ත සටහන් න්‍යාය මම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඒක ගොඩනගන ආකාරය කියලා දුන්නේ ගණන් හදන ගමන්. ව්‍යාපාර ඒකක සංකල්පය ගැන මම ඔයාලට පැහැදිලි කළේ සමීකරණය හදන ඒ අවස්ථාවෙම. ඒ විදිහටම තමයි මේ සංකල්ප ගැනත් අපි කතා කරන්න ඕනේ. ඒ නිසා මේ අවසන් ගිණුම් වලට සම්බන්ධතාවය අවසන් තොගේ ගැලපීම ගැන ඔයාලට මම දැන් විස්තරාත්මකව කියන්න යන්නේ නැහැ. කියන්නේ යන්නේ නැත්තේ ඇයි? ඒක දැන් කියලා දුන්නට ඔයාලට ඒක තේරුමක් වෙන්නේ නැති නිසා. දෙවනි සම්බන්ධතාවය ඒකත් අර කලින් වගේම කතාවක්. ටිකක් බැරෑරුම් වැඩි මේ වන විට ආදායම් ඉපීමට වත්කම් පාවිච්චි වන නිසා ඒවායේ ගෙවී යාම එනම් ෂය. දැන් කමාවක් දාගන්න print out එකේ ෂය කමාවක් වියදම් ලෙස හඳුනා ගැනීම. දැන් අපි අපේ ව්‍යාපාරයේ භාවිතා කිරීම සඳහා ජංගම නොවන වත්කම් මිලදී ගන්නවා. ලී බඩු, මෝටර රථ, ගොඩනැගිලි වගේ දේවල්. ඒ වත්කම් අපි පාවිච්චි කරන්නේ ආදායම් ඉපීමේ කාර්ය සඳහා. ඒ වත්කම් කාලයක් පාවිච්චි කරන විට ඒවායේ අගේ අඩු වෙනවා. ගොඩනැගිල්ලක අගේ අඩු වෙනවා. මෝටර රථයක නම් අගේ අඩු වෙනවා. ඔයාලා අහන්න පුළුවන් දැන් මෙහෙම කතාවක්. මේ වන විට මාකට් එකේ පරණ වාහනවල මිල වැඩි වෙලා නේද? ඔව්. ඒක ඇවිල්ලා වෙළඳ පොළට කෘත්‍රිම බලපෑමක් කෙල්ල කළ නිසානේ. නිදහසේ ඉල්ලුමට සරලන සැපයුමක් සපයන්න ආකාරයට අපේ රටේ නීති පද්ධතිය තිබුණා නම් ඒ කියන්නේ ඔයා වාහනයක් ඕනම රටකින් මිලදී ගැනීමේ හැකියාව රජයේ මැදිහත් වීමකින් තොරව තිබුණා නම් අපේ වෙළඳපොලේ වාහනවල මිල මේ වගේ වැඩි වෙන්නේ නැහැ. මෙතනදී ඉල්ලුමට සරලන සැපයුමක් නැහැනේ. ඇතම් අවස්ථාවල ඇතම් රජයේ ප්‍රතිපත්ති මත මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2021 අවුරුදු ජනවාරි මාසේ
මේ වන විට අපේ රටේ පවතින තත්ත්වය පිටරටින් වාහන ආනයනය කිරීම රජය විසින් තහනම් කරලා තියෙනවා. ඇතැම් කාලවකවානුවලදී තහනම් කරන්නේ නැහැ. නමුත් ආනයනය කිරීමේදී අතිවිශාල ආනයන බද්දක් අය කරනවා. රුපියල් ඩොලර් නේ ඩොලර් ලක්ෂයක් වෙන මෝටර රථයක් ලංකාවේ හාබර් එකට ගෙනාවම ඒකෙන් තවත් ඩොලර් ලක්ෂ 2-3ක් උපය ගන්න රජය කටයුතු කරනවා බදු හරහා. එවැනි අර බදු ප්‍රතිපත්ති එහෙම නැත්නම් මේ වගේ ආනයන අපනයන ප්‍රතිපත්ති මත අපේ රටේ සැපයුම සීමා සහිත වුණාම වෙළඳපොළ මිල කෘත්‍රිම විහිර යාමක් මේ සිදු වෙලා තියෙන්නේ. එසේ නොවේ නම් එවැනි බාධා මැදිහත් වීම පාලනයක් සිදු නොවේ නම් අපි පාවිච්චි කරන ස්ථාවරවත්කම් ලගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා මිස වැඩි වෙන හේතුවක් නැහැ. ඒ නිසා ගොඩනැගිලි ඉඩම් වල මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒකට හේතුව සාපේක්ෂව ඉඩම් කියන සම්පත හීන වීමක්. වායු කොනවත් ඉගෙන ගන්න නිසා අපි ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ඉඩම් හැර ගොඩනැගිලි ලී බඩු මෝටර රථ යන්ත්‍ර සූත්‍ර වැනි වත්කම් ලගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඇයි? ඒවා පැරණවීම සමග ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඉතිරි වන කාලය අඩු වෙන නිසා. අපි මේකට ගිණුම් කරණයේදී නමක් කියනවා. වත්කම් වලගේ අඩුවීමෙන් අපිට ඇතිවන පාඩුවට අපි නමක් කියනවා වත්කම් ෂය වීමක් කියලා. ඒ ෂය වීම පොත්වල වියදමක් වශයෙන් ගලපන්න කියලා කියනවා. මොන සංකල්පයේ හේතුවෙන්ද? ගැලපුම් සංකල්පය හේතුවෙන්. හරි. එහෙනම් විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා අවසන්තෝගේ ගැලපීමත් දේපල වල වටිනාකම අඩුවීම ෂය වීම වියදමක් ලෙස පොත්වල හඳුනා ගැනීමත් ගැලපුම් සංකල්පය අනුව සිදු වෙනවා කියලා ඔයාගේ මතක තියාගන්න. අපි යනවා තවත් සංකල්පයක් ගැන දැන් කතා කරන්න. ආරක්ෂණ සංකල්පය. එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය. එකෙන් කියන්නේ මොකක්ද කියලා බලන්න. ශුද්ධ ලාභය සහ ශුද්ධ වත්කම් වල වටිනාකම තක්සේරු කිරීම සඳහා ක්‍රම කිහිපයක් ඇති විට අධි තක්සේරුවකට භාජනය වීමට ඇති ඉඩකඩ අවම වන ක්‍රමය තෝරා ගත යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. ශුද්ධ ලාභය කියන්නේ ආදායමෙන් වියදම අඩු කළ පසු ලැබෙන පිළිතුර. ඒ කියන්නේ ආදායම අඩු කිරීම වියදම සමානයි ශුද්ධ ලාභය. ශුද්ධ වත්කම් කියන්නේ හිමිකම. ශුද්ධ වත්කම් ගණනය කරන්නේ වත්කම් අගයෙන් වගකීම් අඩු කරලා. වත්කම් අඩු කිරීම වගකීම අපිට එනවා උත්තරේ හිමිකම. දැන් අපි ඉගෙන ගත්තනේ මූලික සමීකරණය. වත්කම් අගය සමාන වෙනවා හිමිකම එකතු කිරීම වගකීම් වලට. දකුණු පැත්තේ වත්කම් වම් පැත්තේ තියෙනවා හිමිකම සහ වගකීම්. එහෙම තමයි සමීකරණ සමාන වෙන්නේ. එතකොට වම් පැත්තේ තියෙන වගකීම් ශේෂය දකුණු පැත්තට අරගෙන ගියොත් වත්කම් තියෙන පැත්තට අරගෙන ගියොත් මොකද වෙන්නේ? ධන පදය ඍණ පදයක් බවට පත් වෙනවා. එතෙන්දී වත්කම් වලින් වගකීම අඩු වුණාම එන උත්තරය සමාන වෙනවා මොනවටද? හිමිකමට. එතකොට හිමිකමට අපි තව නමක් කියනවා මොකද්ද? ශුද්ධ වත්කම් කියලා. දැන් මෙතෙන්දී ආරක්ෂණ සංකල්පයෙන් කියනවා ආයතනයේ කාලච්ඡේදයක ලාභය හෝ ශුද්ධ වත්කම් වටිනාකම ගණනය කරන්න. වත්කම් කොපමණද? ලාභය කොපමණද කියලා ගණනය කරන්න ක්‍රම ඔයාලට කිහිපයක් තියෙනවා නම් ඒ අගය අධිතක්සේරු නොවන ක්‍රමය තෝරගන්න. ඒ කිව්වේ අඩුම අගය ලැබෙන ක්‍රමය තෝරගන්න. අපට ලාභය ගණනය කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා හිතන්න. එකම ආදායම් ශේෂය සහ එකම වියදම් ටික අඩු කරලා ලාභය ගණනය කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් අපට තෝරගන්න කියන්නේ මොකද්ද? අඩුම ලාභයක් ලැබෙන ක්‍රමය. අපට හිමිකම ව්‍යාපාරයේ හිමිකම එහෙම නැත්නම් ශුද්ධ වත්කම් වටිනාකම තක්සේරු කරන්න ක්‍රම තුනක් තියෙනවා නම් ඒ ක්‍රම තුනෙන් අඩුම ශුද්ධ වත්කම් අගය ලැබෙන ක්‍රමය තෝරා ගන්න කියලා තමයි විචක්ෂණ සංකල්පය එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පයෙන් අපට උගන්වන්නේ. එතෙන්දී අපිට කරන්න ඕන මඟ පෙන්වීම ප්‍රධාන මඟ පෙන්වීම දෙකක් ඔයාගේ ටියුට් එකේ මම දීලා තියෙනවා. 35 පිටුවේ එක මඟ පෙන්වීමක් තියෙනවා. බලන්න. ලැබේයයි අපේක්ෂිත නමුත් උපලබ්ධ වී නැති ආදායම් කමාවක් ආදායම් ලෙස හඳුනා නොගත යුතුය. කමාවක් කියලා ලියා ගන්න එපා. කමාවක් දා ගන්න ටියුට් එකේ. ලැබේයයි අපේක්ෂිත නමුත් උපලබ්ධ වී නැති ආදායම් කමාවක් ආදායම් ලෙස හඳුනා නොගත යුතුය. ඒක උපලබ්ධ සංකල්පෙත් කියවනේ. ලැබෙන්න තියෙන ආදායම් පොත්වල ආදායමක් වශයෙන් ගන්නෙ නෑ. මොන සංකල්පයෙන්ද? උපලබ්ධ සංකල්පෙත් කියනවා. ඒක විචක්ෂණ සංකල්පෙත් තව කියනවා. දැන් එක උදාහරණයක් මම එකතු කළා. ණය හිමියන් අපට පොරොන්දු වෙනවා. හිතන්න පුතේ මෙහෙම
මම ජනවාරි 1 වෙනිදා බාණ්ඩ තොගයක් ණයට ගන්නවා රුපියල් ලක්ෂයක. බාණ්ඩ තොගය ලක්ෂයක් ණයට ගත්තා. දැන් ණය හිමිට මං ලක්ෂයක් ගෙවන්න වෙනවා. මට ණය හිමිය පොරොන්දු වෙනවා දවස් 10ක් ඇතුළත මුදල් ගෙවුවොත් 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. මුදල් වට්ටමක් දෙන්නම් කියලා. ජනවාරි 1 බාණ්ඩ ලක්ෂයක මිලදී ගත්තා. ජනවාරි 10 හෝ ඊට පෙර බාණ්ඩ වල සඳහා මුදල් ගෙවුවොත් මම ලක්ෂයක් ගෙවන්න ඕනේ. ණය මුදලෙන් 10ක් කියන්නේ 10000ක් අඩු කරලා ගෙවන්න ඕනේ කීයද? 90000ක්. දැන් මට හොඳ විශ්වාසයක් තියෙනවා ජනවාරි 5 බාණ්ඩ මිලදී කියන දවස් 5ක් ඇතුළත මට හොඳ විශ්වාසයක් තියෙනවා ජනවාරි 6 වෙනිදා මුදල් ගෙවන්න පුළුවන් කියලා. මට ගෙවන්න ඕනේ කීයද? ලක්ෂයෙන් 10000ක් අඩු කරලා 90000යි. ඒ වුණා අපිට කියනවා ඒ වට්ටම ලැබෙන්න තෙක් ආදායමක් වශයෙන් හඳුනා ගන්න එපා කියලා. වට්ටම අපට ප්‍රධානය වන තෙක් ඒ ආදායම පොත්වල හඳුනා ගන්න එපා. උපලබ්ධි වනතුරු ආදායම් හඳුනා ගන්න එපා කියලායි මේ කියන්නේ. ඒක උපලබ්ධ සංකල්පෙත් කිව්වා. ඒ වගේමයි තව දෙකක් කියනවා. ඒකම තව කොටසක් තියෙනවා. සිදුවේ යයි අපේක්ෂිත වියදම් හෝ අලාභ සැලකිල්ලටගෙන ඒ සඳහා ලාභයෙන් වෙන් කිරීමක් කළ යුතුය. ඒ කියන්නේ අපට දැන් හැකියාවක් තිබෙනවා නම් අනාගත කාලයක අලාභයක් වියදමක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවය මේ වන විට තියෙන තත්ත්වයක් හේතුවෙන්. දැන් මෙහෙම හිතන්න ඔයා 2021 අවුරුද්දේ ඉන්න සේවකයෝම 2022 අවුරුද්දේ සේවයට යොදවා ගැනීමේ අරමුණක් තියෙනවා. එතෙන්දී ඔයාට දැන් හිතෙනවා එහෙනම් 2022 පඩි ගෙවනවා නම් ඒ සඳහා මේ වෙන් කිරීමක් කරන්න ඕනද මේ කියන්නේ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. දැන් 2022 සේවකයාගෙන් සේවය ලබා ගැනීම 2022 අවුරුද්දේ ආදායම් වෙනුවෙන් අපි කරන දෙයක් නේ. ආය 2022 අවුරුද්දේ ආයතනය පවත්වාගෙන යන්න ආය 2022 අවුරුද්දේ විකුණුම් වැඩි කර ගන්න තමයි 2022 අවුරුද්දේ සේවකය බඳවගෙන එයාලට සේවය යොදවා ගැනීම වෙනුවෙන් අපි පඩි ගෙවන්නේ. ඒ ගැන නෙවෙයි මේ කියන්නේ. මේ වන විට අපි ඇති කරගත්ත තත්ත්වයක් හේතුවෙන් ඉදිරි කාලයකදී මේ වෙනට තියෙන තත්ත්වයක් හේතුවෙන් ඉදිරි කාලයකදී අපට පාඩුවක් වියදමක් දරන්න වෙනවා නම් ඒ වෙනුවෙන් වෙන් කිරීමක් කරන්න කියලායි මේ කියන්නේ. උදාහරණ දෙකක් මම දුන්නා වන්දි වෙන් කිරීම අඩමාන ණය. අඩමාන ණයට අපි නමක් කිව්වා අලුතෙන් හානි කරන ලාභ. ටියුට් එකේ එකක් ලියා ගන්න. අඩමාන ණය වෙන් කිරීම කියලා කිව්වට දැන් ඒක ටිකක් ඕල් වර්ෂන් එකක් නේ. අපි ඒකට කියනවා හානි කරන ලාභ සඳහා ඉඩ හැරීමක් කිරීම. හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම. අඩමාන ණය වෙන් කිරීම තමයි. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙම හිතන්න. අපේ ආයතනයේ කලින් සේවය කළ සේවකයෙක් අපි විසින් එකවරම ඉවත් කරනවා. ඊළඟට සේවකයා අපට විරුද්ධව නඩුවක් පවරනවා වන්දියක් ඉල්ලලා. මොකද එයාට පෙර දැනුම් දීමකින් තොරව එයා සේවයෙන් ඉවත් කළා. ඒකෙන් එයාට ආර්ථික හානියක් සිදු වුණා කියලා ආයතනෙන් වන්දි ඉල්ලනවා. නඩු කියනවා. දැන් අපි අපේ නීතිඥවරුන්ගෙන් අහනවා මේ සේවකයා ඉල්ලන වන්දිය ගෙවන්න වෙයිද කියලා. නීතිඥවරු කියනවා ඔව්. ඒ සේවකයා පරණ සේවකයෙක්. එයාට අපි ඉවත් වෙන්න සාධාරණ කාලයක් දෙන්න තිබුණා. අනිත් එක එයා සේවයෙන් ඉවත් කරන්න සාධාරණ හේතුවක් නැහැ. මොකද එයා වැරදි කරලා නැහැ, වංචාවකට සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් මේ පුද්ගලයා ස්ථිර සේවකයා එකවරම සේවයෙන් ඉවත් කිරීම රටේ නීති වලට පටහැනි. ඒ අනුව අපි කරපු වරදට සේවකයා ඉල්ලන වන්දිය ගෙවන්න වෙයි. කවුද මේක කියන්නේ? උසාවියේ නඩුකාරතුමා නෙමෙයි. එහෙම අපිට කතා කරන්න හැකියාවක් නැහැ. ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයෝ කතා කළාට වැරදව වටහා ගන්න එපා. අපි වෙනුවෙන් පෙනී හිටින අපේ නීතිඥ මහත්මයා කියන්නේ. අනාගතයේදී නඩු තීන්දුව ලැබෙන්න නියමිත. තාම නඩුව විභාග වෙමින් පවතිනවා ගරු උසාවියේ. අපිට තාම නඩු තීන්දුව ලැබිලා නැහැ. හැබැයි අපට කියනවා අපේ නීතිඥවරු අපේ නඩුව පරදිනවා. අපට වන්දිය ගෙවන්න සිදු වෙනවා. අන්න. අනාගතයේ බැඳීමක් ඇතිවීමේ ඉහළ අවදානමක් තියෙනවා. බැඳීමෙන් නිදහස් වීමේදී අපට මුදලක් ගෙවන්නත් සිදු වෙනවා. මේක ප්‍රමිතංක 37 අසම්භාය වගකීම් සම්බන්ධ කාරණයක්. නමුත් අපට විචක්ෂණ සංකල්පේනොත් කියනවා අනාගතයේ වෙන වියදම් ඇති වෙන්න දැන්වම අපට හිතා ගන්න පුළුවන් නම් මේ වන විට අපට සම්භාවිතාවක් තිබෙනවා නම් අනාගතයේ වියදමක් ඇතිවීමේ අපි ඒ සඳහා වෙන් කිරීමක් කරන්න ඕන. මොකද්ද සංකල්පය? විචක්ෂණ සංකල්පය.
අඩමාන ණය. එහෙම නැත්නම් හානි කරන ලාභ සඳහා වෙන් කිරීමක් කරන්නේ විචක්ෂණ සංකල්පයෙන්. මොකද්ද මේ කතාව? අපේ ණයගැතියන්ගෙන් කිසියම් ප්‍රමාණයක් මුදල අපට නොලැබේ යයි විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම අවුරුද්ද අවසාන දිනය වන විට අපට ඉන්නවා රුපියල් ලක්ෂ 10ක් ගෙවන්න තියෙන ණයගැතියෝ. ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. ණයගැතියෝ කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙන් ලැබෙන්න තියෙන ණයවල එකතුව ලක්ෂ 10ක්. අපේ ආයතනයේ අතීත අත්දැකීම් මත අපි දන්නවා මේ ලක්ෂ 10 මයි කරගන්න බෑ. හිතන්න ගමේ සිල්ලර කඩයක් කියලා. ඔයාලත් දැකලා ඇති. ගම්වල ජීවත් වෙන අය විශේෂයෙන් නාගරිකවත් දැන් සිදු වෙනවා. අඳුරන අය අතර පමණ කඩේ මුදලාලි අර පොත්තට භාණ්ඩ විකුණනවා නේද? ණය පොතක් ඕපන් කරලා ඒ ගත්න භාණ්ඩවල වටිනාකම පොතේ ලියනවා. අවුරුද්ද අවසානයේදී හෝ මාසය අවසානයේදී හෝ ඒ මුදල් අය කරගන්නවා. හැබැයි මුදලාලි හොඳ ආකාරවම දන්නවා. ණයට ගන්න හැමෝම ඒ ණය මුදල් නිසි පරිදි ගෙවන්නේ නැහැ කියලා. අන්න කිසියම් ප්‍රමාණයක අලාභයක් අපි දන්නවා. අනිවාර්යෙන් ඇති වුණා කලින් අවුරුද්දවල මේ අවුරුද්දෙත් ඇති වෙන්න පුළුවන්. අපි තක්සේරු කරනවා කොපමණද කියලා. අපිට ලැබෙන්න තියෙන ලක්ෂ 10ක මුදලෙන් අපි තක්සේරු කරනවා ලක්ෂ 2ක්වත් ලැබෙන එකක් නැහැ. ලක්ෂ 2ක්වත් ලැබෙන එකක් නැහැ හේතුව අතීත අත්දැකීම් මත. ඒ අනුව අනාගතයේ ඇතිවීමට තියෙන අලාභයක් මේක. අපේ විශ්වාසයක් තියෙනවා ලක්ෂ 2ක මුදලක් ණයගැතියන්ගෙන් අය කරගන්න බැරි වෙයි කියලා. ඒ සඳහා අපි වෙන් කිරීමක් කරනවා. කොහොමද වෙන් කිරීම කරේ? අපි පළවෙනි පාඩම ඉගෙන ගත්තා. හානි කරන ලාභ ගිණුම හර හානි කරන ලාභ සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර කරා. මොන සංකල්පයෙන්ද අපි ඒක කරන්නේ? විචක්ෂණ සංකල්පේ. ඒ වගේමයි ප්‍රමිතාංක 37 අනුවත් මේ සංකල්ප ප්‍රමිතාංක 37 අනුවත් අපි මේ වෙන් කිරීම කරනවා. ප්‍රමිතාංක 37 කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහ දවසකදී පැහැදිලි කරන්න. ඊළඟට තුන්වෙනි ඩොට් එක තොගාගේ ලෙස පිරිවැය හා උපලබ්ධයාගේ දෙකෙන් අඩු වගේ ලෙස ගැනීම. කියවන්න මතක තියාගන්න පැහැදිලි කරන්නේ නෑ දැම්මම. මොකද ප්‍රමිතාංක 2 තොග පාඩම අපි ඉගෙන ගත්තේ නැති නිසා. ඉතින් මම ඒක කියලා දෙන්නම්. හරි. ඊළඟට යනවා තව අලුත් සංකල්පයකට සංගතතා සංකල්පය. ඒ කියන්නේ අපි එක ප්‍රතිපත්තියක ඉඳන් වැඩ කරන්න ඕන කියලා කතාවයි මේ කියන්නේ. බලන්න එකේ නෝට් එක. කිසියම් වටිනාකමක් ගණනය කිරීම හෝ ඒවා සටහන් කිරීම සඳහා අනුගමනය කළ හැකි විකල්ප ගිණුම් ප්‍රතිපත්ති ගණනාවක් ඇතනම් එයින් ව්‍යාපාරයට සුදුසු ගිණුම් ප්‍රතිපත්තියක් තෝරාගෙන එම තෝරාගත් ප්‍රතිපත්තිය ගිණුම් වර්ෂයෙන් ගිණුම් වර්ෂයට වෙනස් නොකර එකම ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව මෙම සංකල්පයේ අදහසයි. එක තීරණයක ඉන්න කියලා කියන්නේ. එක ප්‍රතිපත්තියක් තෝරාගෙන ඒ ප්‍රතිපත්තිය දිගටම අඛණ්ඩවම ක්‍රියාත්මක කරන්න කියලායි කියන්නේ. හරියට අපේ රටේ දේශපාලඥයෝ වගේ. නේද? නිදා ගන්නවා එක පක්ෂයක සමාජිකයෙක් වශයෙන් උදේ හැරෙනවා තවත් පක්ෂයක සමාජිකයෙක් වශයෙන්. තවලට කෑම කනවා තවත් පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක අපි එකඟයි කියලා. ඒක නෙවෙයි මේක කියන්නේ. ඒකේ ප්‍රතිවිරුද්ධ අදහස. අපි එක ප්‍රතිපත්තියක් ගිණුම් කරන්නේදී තෝරගන්නවා. ඒ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරනවා. සංගතතා සංකල්පය. මම පොඩි උදාහරණයකින් කියලා දෙන්නම්. අපිට දීපල වටිනාකම් ෂෙයා කරන්න උසස් පෙළ ගිණුම් කරන්නේදී අපිට තිබෙනවා ක්‍රම දෙකක්. එකක් සරල මාර්ග ක්‍රමය, දෙක හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමයෙන් දැන් ගණන් හදන එක නම් සිලබස් එකකින් අයින් වෙලා තියෙනවා. ඔය ෂෙයා ගණනය කිරීම ක්‍රම දෙකෙන් අපට ලැබෙන්නේ වෙනස් අගයන් දෙකක්. පිළිතුරු දෙකක් ලැබෙන්නේ. නමුත් ආයතනයකට මේ ක්‍රම දෙකම නීත්‍ය අනුකූල ක්‍රම දෙකක්. හීනවන ශේෂ ක්‍රමයට ෂෙයා ගණනය කිරීමත් සරල මාර්ග ක්‍රමයට ෂෙයා ගණනය කිරීමත් රටේ පවතින නීති අනුව පිළිගත හැකි ක්‍රම දෙකක්. හැබැයි ලැබෙන්නේ එකිනෙකට වෙනස් උත්තර දෙකක්. දැන් සංගතතා සංකල්පයෙන් අපට කියනවා ඔබ ආයතනයේට ෂෙයා ගණනය කරන්න තෝරාගත්තේ කුමන ප්‍රතිපත්තියද? හීනවන ක්‍රමයේද? ඒක අඛණ්ඩව හැම අවුරුද්දකම කරගෙන යන්න. ඔබ ආයතනයේට ෂෙයා ගණනය කරන්න යොදාගත්තේ සරල මාර්ග ක්‍රමයේද? ඒ ක්‍රමය දිගටම කරගෙන යන්න. එහෙම නැත්නම් ඒක අවුරුද්දක සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනවා. ඊළඟ අවුරුද්දේ හීනවන ක්‍රමයට, ඊළඟ අවුරුද්දේ හීනවන ක්‍රමයට, නැවත ඊළඟ 4 වෙනි අවුරුද්දේ සරලම එහෙම බෑ. එක ක්‍රමයක් තෝරගන්නවා, ඒක දිගටම අනුගමනය කරනවා.
ඒක ක්ෂය කරන්න විතරක් නෙවෙයි සෑම ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනුවෙන්ම විකල්පයක් තියෙනවා නම් අපේ එකම කාර්යය සඳහා අපට විවිධ ගිණුම් කරන ක්‍රම තියෙන අවස්ථාවන් තියෙනවා. උදාහරණ ගත්ත ෂය විතරයි. ඒ ප්‍රතිපත්තියේ මෙලිලා ඉන්න කියලායි අපට කියන්නේ. ඒයි කියලා මෙන්න මේ කතන්දර ටිකක් තියෙනවා. ඒ ටික ඔයා කියව ගන්න. හරි. ඊළඟට තිබෙනවා තවත් ගිණුම් කරන සංකල්පයක් ඓතිහාසික පිරිවැය සංකල්පය. බලමු අපි ඒකේ මොකක්ද කියන්නේ කියලා. ව්‍යාපාර ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී එම ගනුදෙනුව මැනීම සඳහා යොදාගත් හුවමාරු වටිනාකම එම ගනුදෙනුව ගිණුම්ගත කිරීම සඳහා යොදාගත යුතු බව. පදයක් අතු කරගන්න. ව්‍යාපාර ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී එම ගනුදෙනුව මැනීම සඳහා යොදාගත් හුවමාරු වටිනාකම එම ගනුදෙනුව ගිණුම්ගත කිරීම සඳහා යොදාගත යුතු බව මෙම සංකල්පයේ අදහස වේ. මේ අනුව වත්කම් මේවායේ අත්පත් කරගත් පිරිවැයටත් වගකීම් මේවා ඇති වූ අවස්ථාවේ සිදු වූ හුවමාරු වටිනාකමටත් ගිණුම්ගත කළ යුතුය. ඉකුවේ කිසියම් දේපලක් ඔයා මිලදී ගත්තද ඒ දේපලේ වටිනාකම වශයෙන් අපි දේපල වෙනුවෙන් ගෙවූ වගේ පොත්වලට ගන්න ඕන. අපිට කිසියම් බැඳීමක් ඇති වුණාද ඒ බැඳීමේ අගය වශයෙන් පොත්වලට ගන්නේ අපි බැඳීම ඇති කරගත් අවස්ථාවේ අපි තක්සේරු කළ අගය. සමහර විට දැන් අපි මිලදී ගන්න දේ අපි තමු ඉඩමක් දැන් ඓතිහාසික පිරිවැය සංකල්පය ටිකක් ගැටෙන තැනක්. මේ ඓතිහාසික පිරිවැය සංකල්පය හැම විටම අපට අනුගමනය කරන්න බෑ. ඒක ඔයා ෂෙවෙන් කිරීමේ පාඩමට අනුකූලව අපි වත්කම් ෂේ කරද්දි සහ වත්කම් ප්‍රත්‍යාගරණය කරද්දි ඉගෙන ගන්නවා. දැන් ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ මෙහෙම කතාවක් නේ. වත්කමක හුවමාරු වගේ පොතේ දක්වන්න කියලා. ඔයා හිතන්න මෙහෙම 2015 අවුරුද්දේ ඔයා රුපියල් ලක්ෂ 2කට ඉඩමක් මිලදී ගන්නවා. 2015 අවුරුද්දේ ලක්ෂ 2කට ඉඩමක් මිලදී ගන්නවා. එතකොට ඒ ඉඩම මිලදී ගැනීම ඔයා ගිණුම්ගත කරනවා ඩබල් එන්ට්‍රි එක මෙහෙම. ඉඩම් ගිණුම හර රුපියල් ලක්ෂ 2යි, මුදල් ගිණුම බැර රුපියල් ලක්ෂ 2යි. 2021 අවුරුද්ද වන විට ඉඩම මිලදී කියන දැන් අවුරුදු 6කට ආසන්නයි. අපේ ඉඩමේ වටිනාකම වැඩි වෙලා. අපි හිතමු දැන් අපේ ඉඩම අපට විකුණ ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 8කට. ඉඩම් වල සාමාන්‍යයෙන් වැඩි වෙනවනේ. කොළඹට ආසන්න බස්නාහිර පළාතට ආසන්න ඉඩම් වල නාගේ ශීඝ්‍රයෙන් ඉහළ යනවා නාගරික ප්‍රදේශවල. දැන් මොකද කරන්නේ? ඓතිහාසික පිරිවැය සංකල්පය අනුව 2021 අවුරුද්දෙත් අපේ පොතේ ඉඩමේ අගය පෙන්වන්න ඕන කීයද මේ කියන නිර්වචනය අනුව නම් ලක්ෂ 2යි. හැබැයි සැබෑ වෙළඳපොළ අගය අපේ ඉඩමේ නියම අගය දැන් ලක්ෂ 6යි. අපට ඒ වපසරියේ ඉඩමක් ඒ ප්‍රමාණයේ ඉඩමක් ඒ ප්‍රදේශයේම ගත්තොත් 2021 දී ලක්ෂ 6ක් ගෙවන්න ඕන. හැබැයි අපේ දේපලයේ අගය වශයෙන් තියාගෙන තියෙන කීයද? ලක්ෂ 2යි. මොන සංකල්පය ගරු කරලාද? ඓතිහාසික පිරිවැය සංකල්පය ගරු කිරීමේ. දැන් මේක පාවිච්චි කරන්න ඕන ඇයි කියලා කිව්වොත් මේ සංකල්පය යොදා ගැනීමේ ප්‍රයෝජන මොනවද කියලා කිව්වොත් මෙන්න මේවා. ගිණුම් කරන කටයුතු පහසු කරනවා. ඇයි? ගනුදෙනුවක් සිදු වුණාම මුදල් ගලා ගිය ප්‍රමාණය අපි දන්නවනේ. ඉඩම ගත්ත කාලේ ඉඩම වෙනුවෙන් අපි කීයක් ගෙවුවද කියලා හොඳටම අපි දන්නවනේ. ඒක ලියන්න පහසුයි. අපට තක්සේරු කර ඉන්න ඕනේ නැහැ. ආයේ තක්සේරු කරවගෙන ආලා ගෙව්ව ගාන කීයද? ඒක තමයි ඉඩම යගේ කියලා අපේ පොතට ගන්නවා. ඓතිහාසික පිරිවැය යොදාගත් විට ඒ සැබෑ වෙළඳපොළ වෙත ගොස් පරීක්ෂා කළ හැකියි. ඔයා ආයතනයේ ගණකාධිකාරිවරයා. ඔයා තමයි ඉඩම මිලදී ගන්න කටයුතු කළේ. ඔයා ඉඩම මිලදී ගත්ත ලක්ෂ 2කට ඉඩම ගිණුම හර කරා ලක්ෂ 2ක් මුදල් ගිණුම බැර කරා ලක්ෂ 2ක්. සේවය කරන ව්‍යාපාරයේ හිමිකරු විදේශගත වෙලා ඉන්නේ. හිමිකරු වෙනවා අවුරුදු කිහිපයකට පසුව ලංකාවට. දැන් ඔයා ඊට පස්සේ ගිණුම් මාතා ඉදිරිපත් කළාම හිමිකරුට සැකයක් එනවා මේ ඉඩම මිලදී ගැනීමේදී මොනවා හරි වංචාවක් සිදු වුණාද කියලා. එයා සැබෑ වෙළඳපොළට ගිහලා පරීක්ෂා කරන්න පුළුවන්. පහුගිය අවුරුදු 2-3 ඇතුළත ඉඩම් වටිනාකම කීයක් වගේ වුණාද කියලා ඒ ආශ්‍රිතයන්ගෙන්, තරව්කරුවන්ගෙන්, දේපොළ වෙළඳාම් කරුවන්ගෙන් අහන්න පුළුවන්. අහලා හොයා ගන්න පුළුවන් ඇත්තටම මේ මුදලමද සිදු වුණේ කියලා. ඉඩම් පැත්තකින් තියමු විදුලි උපකරණයක්, මෝටර් රථයක්,
මේට අවුරුදු කිහිපයකට පෙර අලවි වගේ අපිට හොයා ගන්න පුළුවන්. ඒ අලවිකරුවන්ගේ තොරතුරු සංසන්දනය කරන්න පුළුවන්. එතෙන්දී අර අපේ පොත්වල කියන අගයත් ඒ සැබෑ වෙළඳපොලේ අගය අතර වෙනස්කමක් වෙනවා නම් අන්න අපට තියෙනවා ගැටලුවක්. එහෙම නොවේ නම් අපිට ඒක තක්සේරු කර ගැනීම අපිට ඒක විශ්වාස කළ හැකි අගයක් වෙන නිසා ඓතිහාසික පිරිවැය අනුව අපි කටයුතු කරනවා නම් පොත්වල තොරතුරු වාර්තා කරනවා නම් ඒක පරීක්ෂා කිරීමේ හැකියාව පහසු වෙනවා. ඒ වගේම ඓතිහාසික පිරිවැය සම්බන්ධ නීත්‍යානුකූල භාවයක් තියෙනවා. අර කලින් කිව්වා වගේම ඔප්පු කරන්න පුළුවන්. මීට මාස 6කට පෙර මිලදී ගත්ත මොබයිල් ෆෝන් එකක් මට විකුණන්න එනවා. ඔයා කියනවා මම මේක මිලදී ගත්ත රුපියල් 40000කට කියලා. මං කියනවා විශ්වාස කරන්න බෑ. මේ බලන්නකෝ හලෝ බිල. අර කරන්න පුළුවන්. බිල ඉදිරිපත් කරනවා මට. එහෙම නැත්නම් ඒ කාලේ අලෙවිකරුවන් විසින් ප්‍රදර්ශනය කරපු දැන්වීමක් අලෙවිකරුවන්ගේ වෙබ්සයිට් වල තියෙන මොනවා හරි පෝස්ට් එකක් කියන්න පුළුවන්. මේ ඒ කාලේ යාළුවගේ මිල මෙන්න. එයාගේ ප්‍රයිස් ලිස්ට් එක අන්න. ඓතිහාසික පිරිවැයට නීත්‍යානුකූල භාවයක් ගන්න පුළුවන්. මොකද සාක්ෂි තියෙනවා. ඒක සිදු වූ ආකාරයේ බැඳපඳව පැහැදිලි කරගන්න පුළුවන් නිසා. ඓතිහාසික පිරිවැය මොන වගේ තැන්වලද අපේ අවසන් ගිණුම් වල තිබෙන්නේ? නැත්නම් අපි අවසන් ගිණුම් බැලුවම ඓතිහාසික පිරිවැය යොදාගත්ත කියලා අපට කොහේද සාක්ෂි තියෙන්නේ කියලා අහුවොත් මෙන්න මේව කියන්න පුළුවන්. බලන්න මගේ ස්ලයිඩ් එක පොඩ්ඩක් අවුල් ගියා. මූල තත්ත්ව වාර්තාවේ වත්කම් පිරිවැයට පෙන්වීම. ඒ කියන්නේ අපි අවුරුද්ද අවසානයේ හදනවා තත්ත්ව වාර්තාව. නැත්නම් මූල තත්ත්ව ප්‍රකාශනය. වත්කම, හිමිකම, වගකීම කොපමණද කියලා දක්වනවා. එතෙන්දී බොහෝමයක් වත්කම් වටිනාකම අපි පෙන්වන්නේ වත්කමේ පිරිවැයට මිලදී ගන්න දරුවෝ වටිනාකමට. ඒ අය ඓතිහාසික පිරිවැය සංකල්පය අනුව. ෂේ ගණනය කිරීමේදී පිරිවැය පදනම් කර ගැනීම. මේක ෂේ පාඩමේදී මතක් කරනවා. වත්කමක් මිලදී ගන්න, අත්පත් කර ගන්න, ඉදි කරන්න කොපමණ වියදමක් දරුවද ඒක තමයි වත්කමේ පිරිවැය. ඒම තමයි අවුරුදු පතා වත්කම් ෂේ කරන්නේ. මොන සංකල්පයට ගරු කරලාද? ඓතිහාසික පිරිවැය සංකල්පයට ගරු කරලා. ප්‍රාග්ධන වියදම් වත්කමට එකතු කිරීම. තාම අයබාර වියදම් සහ ප්‍රාග්ධන වියදම් ගැන ලොකුවට කතා කළේ නැහැ. පළවෙනි පාඩමේ පොඩි සාකච්ඡා කිරීමක් කළා. ආයෙ මම මෙතන මතක් කරන්න යන්නේ නැහැ. පාඩමෙත් අපි සාකච්ඡා කරනවා. නමුත් මම අර කලිනුත් කිව්වා වගේ ඓතිහාසික පිරිවැය කියන සංකල්පය හැම විටම කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් සංකල්පයක් නෙමෙයි. මෙන්න මේ හේතුන් නිසා ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් අපට බැහැර වෙන්න වෙනවා. මොනවද? වත්කම් ප්‍රත්‍යාකරණය කරන විට. හරි ඉතම ගමු. 2015 ලක්ෂ 2ක වටිනාකමකට අලෙවි වූ ඉඩම 2021 වර්ෂය වන විට රුපියල් ලක්ෂ 6ක් සැබෑ වෙළඳපොළගේ ඉතාමත් විශාල ලෙස වැඩි වෙලා. එහෙනම් ඔයාගේ නියම තත්ත්වය ඔයාගේ ආයතන නියම මූල හැකියාව පෙන්වන්න නම් ඉඩ වටිනාකම ලක්ෂ 6 පොත් වලට ගන්න ඕන. ඒ කියන්නේ මේ වන විට 2021 අවුරුද්ද වන විට ලක්ෂ 6කට විකුණ ගන්න පුළුවන් ඉඩමක් අපේ ගිණුම් වල ලක්ෂ 2යි කියලා ලියාගෙන ඉන්න එක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තම. ඒ නිසා අපි වත්කම් ප්‍රත්‍යාකරණය කරනවා කියලා දෙයක් කරනවා. ෂෙවෙන් කිරීමේ පාඩම සමග අපි ඉගෙන ගන්නවා. අන්න වත්කම් ප්‍රත්‍යාකරණය කරනවා නම් ඒක තේරුම මොකද්ද? ඓතිහාසික පිරිවැය සංකල්පෙන් අපි ඉවත් වුණා කියන එක, බැහැර වුණා කියන එක. ගෙනුම් කරන ප්‍රමිතාංක 2 අනුව තොගය පෙන්වන්නේ ඓතිහාසික පිරිවැයට නෙමෙයි. පිරිවැය හා සුද්ධ උපලද්‍යාගය දෙකින් අඩුවගේ මතයි තොගය ගණනය කිරීම කරන්නේ. ඒකත් ඓතිහාසික පිරිවැයෙන් බැහැර වෙන අවස්ථාවක්. ප්‍රමිතාංක 2 තොග පාඩම ඉගෙන ගනිද්දී අපි ඒක පැහැදිලි කරගන්නවා. කීර්තිනාමය වැනි වත්කම් වල වටිනාකම තීරණය කිරීම. දැන් අපේ සිලබස් එකෙන් ඒක පිට කීර්තිනාමය තක්සේරු කිරීමක් අපට ලැබෙන්නේ නැහැ. කීර්තිනාමය තක්සේරු කරන්නේ කිසියම් වෙනත් තාක්ෂණික ක්‍රමවලට උසස් පෙළ විෂය නිර්දේශය නැහැ. ඔයා වරලක් ගණකාධිකරණ ඉගෙන ගනිද්දී ඒවා ඉගෙන ගන්නවා. එතෙන්දී අපිට ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන නෙමෙයි කීර්තිනාමය තක්සේරු කරන්න කියලා දෙන්නේ. දැන් මේ සංකල්පය ඓතිහාසික පිරිවැය කියන සංකල්පය අපි යොදා ගත්තොත් ඒ හරහා ඇතිවෙන්න පුළුවන් ගැටලු තමයි මේ පහලින් තියෙන්නේ. බලන්න මූල තත්ත්ව වාර්තාවේ
මූල තත්ත්ව වාර්තාවේ ජංගම නොවන වත්කම් වල පොත්තක් යත් ඒවායේ වර්තමාන වෙළඳපොළ වටිනාකමත් අතර විශාල වෙනස්කම් පවතින්න පුළුවන්. අර කලින් කිව්වා වගේනේ. 2015 දැන් අපි ප්‍රත්‍යාගමනය නොකළා නම් මම අර කලින් කිව්ව උදාහරණෙම ඉන්නවා. 2015 මිලදී ගත්ත ඉඩම ලක්ෂ 2කට මිලදී ගත්ත නම් ඉඩම් ගිණුම හර මුදල් ගිණුම 2015 දී බැර කරා ලක්ෂ 2ක්. ඒ ඉඩම තවමත් ප්‍රත්‍යාගමනය නොකර අලුත් අගයට පොත්වල වාර්තා නොකර 2021 දී පෙන්නනවා නම් ගිණුම් වල මොකද වෙන්නේ? පොතේ ගිණුම අනුව ඉඩම වටිනාකම ලක්ෂ 2ක්. හැබැයි සැබෑ වෙළඳපොළට අනුව වටිනාකම සත්‍ය වටිනාකම විකිණිය හැකි ලක්ෂ 6කට. අන්න විශාල වෙනස්කමක්. ඒක බලපානවා අපිට බැංකු ණයක් වගේ ගන්න ගියාම අපේ මූල ශක්තිය පෙන්වන්නේ. 2021 දී අර පුද්ගලයා යනවා බැංකු ණයක් ගන්න. බැංකුව අපෙන් ඉල්ලනවා මොනවද? මූල තත්ත්ව වාර්තාව. ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයෙන් අපේ අවුරුදු පතා ලබපු ලාභය හෝ ලාභය පෙන්වනවා. අපේ මූල තත්ත්ව වාර්තාවෙන් අපේ මූල ශක්තිය පෙන්වනවා. එතකොට අපි ඓතිහාසික පිරිවැය අනුව දැන් අගේ කීයක් වුණත් ගත්ත ඉඩම ලක්ෂ 2කට නම් ඉඩම පෙන්වලා තියෙන ලක්ෂ 2යි කියලා නම් මැනේජර්ට අදහසක් ගන්න පුළුවන්ද අපේ දේපල සම්බන්ධයෙන්? අපි කටින් කියනවා ඕකේ ලක්ෂ 2යි කියන ඓතිහාසික පිරිවැය අනුව ඇත්ත වටිනාකම ලක්ෂ 6ක් වගේ හොඳේ පිළිගනීද? නෑ. කට වචනෙන් කියන ඒ වගේ ස්ටේට්මන්ට් මැනේජර් පිළිගන්නේ නෑ. එයා බලන්නේ ලිඛිත සාක්ෂි. අපි හදන ගිණුමෙම අපි කියනවා ඉඩම ලක්ෂ 2යි කියලා. එහෙනම් එතනින් එහාට කට වචනක් පිළිගන්න ගියක් නෑනේ. අන්න. ඒ නිසා මේක ඓතිහාසික පිරිවැය සංකල්පයේ අපි දකින්න ලොකු ඌනතාවයක්. අපේ වටිනාකම පොත් වටිනාකම සහ වෙළඳපොළගේ අතර විශාල වෙනස්කම් ඇති වෙන්න පුළුවන් මේ සංකල්පේම පෙළඹිලා හිටියෝ. ඒකයි කිව්වේ. දේපල වටිනාකම ශීඝ්‍රස වෙනස් වෙලා නම් අපි ඓතිහාසික පිරිවැයෙන් බැහැර වෙන්න ඕන. ප්‍රත්‍යාගමනය කරන්න ඕන. ඊළඟ අවස්ථාව මේකේ තියෙන අර weak point වල දෙවෙනි අවස්ථාව ඓතිහාසික පිරිවැය මත වත්කම් ෂේ කිරීමෙන් ගොඩනගෙන අරමුදල උද්දමනකාරී තත්වයකදී අලුත් වත්කම් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවීම. තේරුණා නේද? ඒක මම ෂේ වෙන් කිරීම ගැන කියලා දෙද්දිම කියුවා. වත්කමක් ක්ෂය කරනවා කියන්නේ වත්කමේ අගේ අඩු කිරීම පමණක්ම නෙමෙයි. ඒක ලොකු තාක්ෂණික තත්ත්වයක්. ඒ වගේමයි කියන්න ඕන දැන් මමත් ප්‍රසන්න සර්වෘත් ලොකු විශාල මුදලක් ආයෝජනය කරලා ඔයාලට ඉගැන්වීම් පහසු කරන්න ස්මාර්ට් ක්ලාස්රූම් එකක් හදාගත්තා. අපේ ලීඩ්වේ ආයතනයේ කොහොමද ආයතනයේ අපි හොඳ දර්ශන ලබා ගන්න පුළුවන් වීඩියෝ කැමරා සවි කරලා හොඳ ආලෝක පද්ධතියක් සමග හොඳ ක්ලාස්රූම් එකක් හදාගත්තා. ඒ ක්ලාස්රූම් එකට ගිහිල්ලා තමයි මම ඉදිරියේදී ෂේවෙන් කිරීමේ පාඩම පැහැදිලි කරන්නේ. එතෙන්දී ඔය ගොඩනගන අරමුදල ගැන කියලා දෙන්න. අනේ දැන් නම් මට කියලා දෙන්න බෑ. හේතුව වත්කමක් ක්ෂය කිරීම හරහා ගොඩනගන්නා වූ අරමුදල ගැන පැහැදිලි කරන එක තාක්ෂණික පැත්තෙන් ගත්තම ටිකක් වෙලාව ගත වෙන කාරණයක්. මේ වගේ තැනකදී ඒක ඔයාට කියලා දුන්නට තේරුමක් නැහැ. මේ පාඩම ඉගෙන ගන්න. එතන ෂේවෙන් කිරීමේ පාඩමේද අපි ඒක ගැන ඉගෙන ගමු. බලන්න ගියාම හැම දෙයක්ම සර් ඉස්සරහට කල් දානව නේද කරන්න කියලා. ඔව්. දැන් මම සංකල්ප ගැන පැහැදිලි කරන්නම් කියලා කීවදාවක් නා සමීකරණ ගණන් හදද්දි කිව්වද බලන්න පරණ වීඩියෝ ටික බලන්න මේ වීඩියෝ එකට කලින් වීඩියෝ 50ක් මම ඔයාලට දවස් කීපයක් ඇතුළත වීඩියෝ 50ක් දීලා තියෙනවා. ඒ වීඩියෝ 50න් අඩුතරම වීඩියෝ 10කවත් මම කියනවා සංකල්ප ගැන වීඩියෝ එකක් ඊළඟට දෙනවා කියලා. දුන්නේ නැද්ද? දුන්නානේ. අනිත් එක මගේ පරණ ගෝලයෝ දන්නවා ඔන්ලයින් උගන්වන්න පෙර පන්ති කාමරයට ඉගෙන ගත්ත ගෝලයෝ දන්නවා මේ සංකල්ප ගැන මේ තරම්වත් අපි පන්ති කාමරයේදී සාකච්ඡා කළේ නැහැ. එහෙනම් ඒක උගන්වලා නැද්ද? හැබැයි අපි මේ සම්බන්ධව පේපර්ස් සාකච්ඡා කරා. මම හදපු පේපර්ස් සහ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. ආසංගිනුම් හදද්දි මේ සංකල්ප යොදා ගන්න තැන් ටික මම මේක ලියාගන්න කියලා සමාගම් හවුල් ව්‍යාපාර ගණන් හදද්දි පෙන්නලා දුන්න මේ සංකල්ප මෙතන තමයි පාවිච්චි වෙන්නේ කියලා. ඒ නිසා කරන්න ඕන ටික මම දන්නවා. මම ගුරුවරයෙක් විදියට ඔයාලට පොරොන්දු තබලා තියෙන්නේ. ලිඛිතව හෝ වාචිකව හෝ කෙසේ හෝ මටම පොරොන්දුවක් වෙනවා ගුරුවරයෙක් විදියට. මගෙන් ඉගෙන ගන්න එන ළමයා ඒ දරුවා අනාථ කරන්නේ නැහැ. එයාට නිවැරදි දැනුම මම දෙනවා. ගිණුම් කරණය සම්බන්ධව මම ඉහළම වගකීම ගන්නවා. ප්‍රසන්න ඒකනායක සර් ඉක්කෝන් එකයි PS එකයි කවර් කරලා දෙනවා වගේම මම මගේ පැත්තෙන් account එක කවර් කරලා දෙනවා. එහෙනම්
වාට තියෙන මා විශ්වාස කරන එක. මම පළවෙනි දවසේ කිව්වා වගේම විශ්වාස කරන්න. අනිවාර්යයෙන්ම අපි මේ පාඩමේදී සමහර කොටස් අමතක කරලා ආවා. සමහර කොටස් අපි ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගන්නවා කියලා මම ඔයාලට පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා. නිසා මම දේශපාලඥයෙක් නෙවෙයිනේ. ඒ නිසා මම දුන්න පොරොන්දු ඉටු කරනවා කියලා ඔයාලට විශ්වාස කරන්න සිදු වෙනවා. හරි. ඓතිහාසික පිරිවැය ගොඩනගා ගැනීම පාවිච්චි කරද්දී එන්න තවත් අපේ වැරදි තැනක් තමයි මොකද්ද? පිරිවැයක් නොදරා ව්‍යාපාර ලැබෙන සම්පත් පොත්වල නොපෙන්වීම. ඓතිහාසික පිරිවැය සංකල්පය මොකද්ද කියන්නේ? අප විසින් වත්කමක් මිලදී ගැනීමේදී ඒ වෙනුවෙන් දරූ වටිනාකම දරූ පිරිවැය පොත්වලට ගන්න වත්කම යගේ කියලා. දැන් අපිට නොමිලේ ලැබුණොත් දේපල අපට කිසිම පිරිවැයකින් තොරව අපේ සම්පතක් පිහි වුණොත් උදාහරණයක් කිව්වොත් මෙහෙම අපි මිලදී ගන්නවා කුෂිකාර්මික ඉඩමක්. කුෂිකාර්මික ඉඩමක් මිලදී ගන්නවා. ඒකේ අපි ඔන්න මොනවා හරි වගාවක් ආරම්භ කරන්න යන්නේ. ජලය වාරි මාර්ග ජලය ප්‍රමාණවත් නොවන නිසා අපි ඒ ප්‍රදේශයේ පොඩි ලිඳක් කැනීම් කරනවා. ලිඳක් හාරනවා. අඩි කිහිපයක ලිඳක් හාරද්දී ඔන්න අපට විශාල වටිනාකමක් සහිත ඛනිජ සම්පතක් හමු වෙනවා. මනේ කමුණා කියමු. ඒක ව්‍යාපාරේ නම් විකුණන ව්‍යාපාරට මුදල් ගේනවා. ඒ පිරිවැයකින් තොරව. ඒ කියන්නේ කෙලින්ම මිලදීගෙන තිබිලා තියෙන බැලෙන්න මැණික් ඉල්ලම. ඉල්ලම් පස් තිබෙන. ඒ කියන්නේ මැණික් විශාල වශයෙන් බහුලව හමු වෙන ඉඩමක් තමයි මිලදීගෙන තියෙන්නේ. හැබැයි කවුරුවත් ඒක ගැන දැනීමකින් තොරව අපිට ඒක අඩු මුදලකට අලෙවි කළා. දැන් මොකද වෙන්නේ? අපේ දේපල වටිනාකම වැඩි වෙනවා. අපට ආයාසයෙන් තොරව සම්පත් ප්‍රවාහයක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි ඊටමත් කුඩා පැල තිබෙන ඒ කියන්නේ අපි හිතමු තේක්ක බුරුත වගේ අර වායන්ජ දව වටිනාකම වැඩි පැල සහිත ඉඩමක් පිළදී ගන්නවා. අවුරුදු කිහිපයක් ඇතුළත අපේ දව කඳන් විශාල වෙලා ඒ ගස් ටික ලොකු වෙලා අපට පිරිවැයකින් තොරව නිකම් ඇතැරලා දාලා තිබුණු ඉඩමේ ඉබේම ගස් ටික විශාල වෙලා අපට දව වටිනාකම වැඩි වීමත් සමග ඉඩම වටිනාකම වැඩි වෙනවා. එහෙම නැත්නම් අපේ දේපල වල වටිනාකම වැඩි වෙනවා ප්‍රදේශයේ සංවර්ධනයක් කරහා. අපට අපේ ඉඩමක් තිබුණේ ඒ ඉඩමට ළඟා වෙන්න නිසි පාරක් තිබුණේ නැහැ, විදුලි පහසුකම් තිබුණේ නැහැ, පරිසර දූෂණය වැඩි. නමුත් රජය එකවරම මොකද කරේ? ප්‍රදේශ සංවර්ධනය කරනවා, ඉඩම් සඳහා ළඟා වෙන්න පාරවල් හදනවා, නල ජලය දෙනවා, විදුලිය දෙනවා. අර පරිසර දූෂණය වූ ප්‍රදේශ සියල්ලම හොඳ තත්ත්වයට ගෙන එනවා. ඒ අරහා අපේ දේපල වලට ලොකු වටිනාකමක් ලැබෙනවා. ඉහළ වෙළඳපොළ වටිනාකමක් ද ඉහළ පිළිගැනීමක් තියෙනවා. එවැනි දෑ අපේ පොත්වලට ගන්න ක්‍රමයක් නැහැ. නොමිලේ ලැබුණු වාසි තත්ත්වයන් අපේ පොත්වලට ගන්න විදියක් නැහැ. ඇයි? පිරිවැයක් විසින් දරුවේ නැති නිසා. එහෙනම් ව්‍යාපාරයේ තත්ත්වය නිරූපණය කරන්න ඓතිහාසික පිරිවැය සංකල්පය නම් ඒකෙම එදලා ඉන්න එක නම් ඒ තරම් හොඳ වෙන්නේ නැහැ. හරි, අපි තව සංකල්පයකට යනවා. අනාවරණ සංකල්පය. හෙළිදරව් කිරීමේ සංකල්පය. මූල ප්‍රකාශන මගින් ව්‍යාපාරයේ මූල තත්ත්වය හා මූල ප්‍රතිඵලය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයකින් තොරතුරු අනාවරණය කළ යුතු බවයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ හෙළි කළ යුතු අප ගැන දැන් මූල ප්‍රකාශන පරිශීලනය කරන්නම් ඇයි පරිශීලනය කරන්න කියලා අහුවොත් අපි කියන්න වෙන්නේ ආර්ථික තීරණ ගැනීම සඳහා. අපේ ව්‍යාපාරයේ මූල වාර්තා පරිශීලනය කරන්නේ ඒ පරිශීලනය කරන්නන් විසින් ආර්ථික තීරණ ගන්න පහසු කරගන්න. බැංකුවක් නම් අපිට බැංකු ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඊළඟට ගනුදෙනුකරුවෙක් නම් අප සමග ගනුදෙනු කරනවද නැද්ද කියලා තීරණය කරන්න. අනාගත ආයෝජකයෙක් නම් අපේ ව්‍යාපාරට මුදල් යොදවනවද නැද්ද කියලා තීරණය කරන්න. පරිශීලනය කරන මොනවද? අපේ මූල තත්ත්වය. එතෙන්දී එයාගේ ආර්ථික තීරණය ගන්න ප්‍රමාණවත් සියලුම තොරතුරු අපි අනාවරණය කළ යුතුයි, ලබා දිය යුතුයි කියලා මේ අනාවරණ සංකල්පයෙන් කියනවා. ඒ කියන්නේ පොලේ වහලා ගහන්න බෑ. අර දවසකුත් මම උදාහරණයක් කිව්වා අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුව. 2021 අවුරුද්ද දෙසැම්බර් මාසයේ සිට 2021 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ සිට අපේ ව්‍යාපාරය වසා දැමිය යුතුයි කියලා අපිට උසාවිය නියෝගයක් ලැබිලා තිබෙනවා නම් උසාවි නියෝගය ලැබෙන්නේ 2021න් පසුව ව්‍යාපාර කරන්න බෑ කියලා. අපෙන් කස්ටමර් කෙනෙක් නැත්නම් අපිත් එක්ක ගනුදෙනු කරන
සැපයුම් කරුවෙක් එහෙම නැත්නම් අපට මුදල් ලබා දෙන බැංකුව අපෙන් ඉල්ලනවා 2020 අවුරුද්දේ ආදායම් ප්‍රකාශනය. 2020 අවුරුද්දේ ආදායම් ප්‍රකාශ තත්ත්ව ප්‍රකාශය ඉල්ලනවා. ඉතින් අපි 2020 12 30ක වනකම් ආදායම් ප්‍රකාශනය හදනවා තත්ත්ව ප්‍රකාශනය හදනවා ඒක බැංකුවට ඉදිරිපත් කරනවා. හැබැයි අපි ඒ වෙනමටත් දන්නවා 21 අවුරුද්දේ 12 30කින් පසුව බිස්නස් කරන්න බෑ කියලා. අපි ඒක බැංකුවට හෙළි කරන්නේ නැහැ. අපි දැන බැංකුව විසින් තීරණයක් ගන්න යොදා ගන්න පුළුවන් හොඳ තොරතුරක් අනාවරණය කරන්නේ නැහැ. මොකද ඒක 2020 ගිණුමට අදාළ නැහැ කියලා අපි විසින්ම තර්කයක් ගොඩනගා ගන්නවා. ඒ අනාවරණ සංකල්පය බැහැරවීම. එහෙම නැත්නම් අනාවරණ සංකල්පය අනුගමනය නොකිරීම. 2020 දී දන්නවා නම් බිස්නස් කරන්න අපට නීති අනුව අවසර තිබෙන්නේ තව මාස 12ක් බව. ඒක බැංකුව ඉල්ලද්දි කියන්න තිබුණා. ඒක කිව්වනම් බැංකුව අපට ලෝන් එක දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට ඒ ආර්ථික තීරණ ගැනීමට අදාළ වේයයි හැඟෙන සියලුම තොරතුරු අපි අනාවරණය කළ යුතුයි, හෙළි කළ යුතුයි, ලබා දිය යුතුයි කියලා අනාවරණ සංකල්පයෙන් අපට කියනවා. ඒ අනුව අපි ඇතම් අවස්ථාවල් කරන්නා වූ අනාවරණ තමයි ඔය අවසන් ගිණුම් වලට ඇති සම්බන්ධතාවය කියලා තියෙන්නේ. පැහැදිලි නෑ මේව කියලා දුන්නට. අවසන් ගිණුම් හදන තෙක්. එතෙක් ඉවසා වදාරන්න මම ඉදිරියේදී පැහැදිලි කරන්න. ඊළඟට තවත් සංකල්පයක් තියෙනවා ද්විරූප සංකල්පය. එහෙම නැත්නම් දිත්ත රූප සංකල්පය. මේක නම් අපි දන්න දෙයක්. සෑම ගණකාධිකරණ යෙදුමකමක එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලපෑම් දෙකක් තිබෙන බවත් බලපෑම් සටහන් කිරීමට හරහා බැර වශයෙන් දිත්ත සටහනක් තබා ගත යුතු බවත් මේ සංකල්පයෙන් කියවේ. කිසියම් ගිණුමක් හර වුණොත් ඒ වටිනාකමම තවත් ගිණුමක හෝ ගිණුම් කිහිපයක බැරවිය යුතුයි. දිත්ත රූපයක් තියෙනවා සෑම ගිණුම් කරන යෙදුමක්. ගිණුම් කරන යෙදුමක් අදහස් කරන්නේ සෑම ගණුවක් හෝ සිද්ධියකට දිත්ත බලපෑමක් තිබෙන බව දිත්ත රූප සංකල්පයෙන් අපට පැහැදිලි කරනවා. හරි. අවසන් සංකල්පය ද්‍රව්‍යාත්මක භවයේ සංකල්පය. එහෙම නැත්නම් සාපේක්ෂ වැදගත්කම පිළිබඳ සංකල්පය. බලන්න. ව්‍යාපාරික ආදායම් සහ වියදම් වත්කම් ආදී වර්ග කිරීම හා වෙනම පෙන්눔 කිරීම සඳහා මෙම සංකල්පය අදාළ වේ. මේවා වර්ග කිරීමේදී හා පෙන්눔 කිරීමේදී ඒවායේ සාපේක්ෂ වැදගත්කම පිළිබඳ සැලකිල්ලට ගත යුතු බව මේ සංකල්පයෙන් කියවේ. ගිණුම් කරණයේදී සාපේක්ෂ වැදගත්කම තීරණය වන්නේ කිසියම් තොරතුරු ගිණුම් ප්‍රකාශන පරිශීලනය කරන්නාගේ තීරණ ගැනීමේ හැකියාව කොතෙක් දුර හැකියාවට වෙන්න ඕන. ගිණුම් ප්‍රකාශන පරිශීලනය කරන්නාගේ තීරණ ගැනීමේ හැකියාවට කොතෙක් දුරට බලපන්නේද යන මතය අනුව මෙම ගණුණු වාර්තා කිරීම එහි ගණනකරුවන්ට පහත ප්‍රශ්නවල පිළිතුරු සපයා දීමෙන් සිදු වේ. වත්කම් වශයෙන් ප්‍රාග්ධන්ත කරන්නේද නැතහොත් වියදම් වශයෙන් ලියා හරින්නේද වෙනම වාර්තා කරන්නේ නැතහොත් වෙනත් අයිටමයක් තුල වාර්තා අන්තර්ගත කරන්නේද විශේෂ ගිණුම් කරන භාවිතයන් අවශ්‍ය වේද. මොකද්ද මේ කියන්නේ? මම ටිකක් වේගෙන් කියවගෙන ආවා. අපට සාපේක්ෂව අඩු වැදගත්කමක් තිබෙන දේවල් සහ සාපේක්ෂව වැඩි වැදගත්කමක් තිබෙන දෑ වශයෙන් අපි ඉදිරිපත් කරන තොරතුරු වර්ග කරගන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් මෙහෙම දෙයක්. අපේ ව්‍යාපාරයට මිලදී ගන්නවා ෆයිල් රැක් එකක්. ලිපි ගොනු තබන්න රාක්කයක්. ඒකේ වටිනාකම රුපියල් 3000ක්. දැන් මේ ලිපි ගොනු තිබෙන රාක්කය අපට පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දකට වඩා වැඩි කාලයක්. තව ආශය පාඩම ඉගෙනගෙන නැහැ. නමුත් අපිට ආශය පාඩමට අදාළ ප්‍රමිතිය කියනවා කිසියම් දේපලක් අපේ පාවිච්චි සඳහා මිලදී ගත්තනම් පාවිච්චි සඳහා මිලදීගෙන ඒ දේපල අපට අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ දේපල අපි සලකනවා දේපල පිරිත හා උපකරණ වශයෙන්. දේපල පිරිත හා උපකරණ ප්‍රමිති අංක 16 අපි මේ ඉගෙන ගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ෆයිල් රැක් එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට ඒකේ අගය ගත්තම රුපියල් 3000ක්. ගාණ ටිකක් අඩුයි. අන්න එතෙන්දී ඇකවුන්ටන්ට් කල්පනා කරන්න වෙනවා. මේක ෆයිල් රැක් එක වත්කමක් වශයෙන් ප්‍රාග්ධන්ත කරනවද නැත්නම් විදමක් වශයෙන් ලියලා දානවද? මල් වාස් එකක් ගන්න. ආයතනයේ ඉස්සරහ තියන මල් වාස් එකක් ගේනවා. අර පිළිගැනීම් නිලධාරියගේ මේසෙකින් තියන්න.
අපි හිතමු පොඩි ඔය පිංගම් මැටියෙන් හදපු එකක් කියලා. රුපියල් 700යි. මේ මල් වාසක අපිට පිළිගමින්දාරේ මල පැනලා කට හරි ගැහුවේ නැත්තම් පෙරලා ගත්තේ නැත්තම් කුඩු කරගත්තේ නැත්තම් අවුරුද්දකට වඩා ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නේද? බඩික් යන කන්න බෑ නේද? පාවිච්චි කළ හැකි කාලය අවුරුද්දකට වඩා වැඩි. හැබැයි වටිනාකම රුපියල් 700යි. වත්කමක් වශයෙන් ගන්නවද? එහෙම නැත්නම් ඒක වියදමක් වශයෙන් ලියනවද? අන්න සාපේක්ෂව වැදගත්කම් බලන්න. ඒ වගේ දේවල් වල වටිනාකම අඩුයි නම් පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දකට වැඩි කාලයක් වුණත් සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ලක්ෂණ සියල්ලම ගත්තම ප්‍රමිතංක 16 කියලා දේපල පිටත උපකරණයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. වත්කමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් දෙයක් මල් වාසක. රුපියල් 700 වුණාට පාවිච්චිට ගත්තේ ව්‍යාපාරේ නැවත විකිණීමේ අරමුණක් නෑ. ව්‍යාපාරේ පාවිච්චිට ගන්නේ. භාවිත කළ හැකි කාලය අවුරුද්දකට වඩා වැඩි. භෞතික පැවැත්මක් තියෙනවා. එහෙනම් වත්කම. නමුත් සාපේක්ෂව අපිට තිබෙන අනිකුත් වත්කම් වලට සාපේක්ෂව බිල්ඩින් වල වටිනාකම බිලියන ගණන්, මෝටර වල වටිනාකම බිලියන වර්ග ගණන් අපේ පොත්වල තියෙන. ඒ ඇසේ මල් වාසකක් රුපියල් 700ක් පේනනක සාපේක්ෂව ඒ තරම් වැදගත් නෑ. අන්න ඒ දේවල් අපි වෙනමම ලියා හරිනවා විතමක් වශයෙන්. මෙන්න මේ වගේ දෙයක් මේ කතා කරන්නේ. අපි අපේ ව්‍යාපාරයේ තිබෙන ඇතම් තොරතුරු අපේ සාපේක්ෂව අපේ වටිනාකම අඩුයි නම් අපි මොකද කරන්නේ? ඒක වෙනමම වාර්තා කිරීමකින් ඒ වගේ නොවැදගත් අයිතමයක් වේදන් වශයෙන් ලියා හැරීම හෝ නොවැදගත් අයිතමයන් එකතු කරලා වෙනමම දැක්වීම හෝ සිදු කරන්න කියලා තමයි මෙතෙන්දි කියන්නේ. මේක අපිට පළවෙනි පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් විතර එන්න පුළුවන් මෙහිම. දැන් අපිට තිබෙනවා ආදායම් මාර්ග කිහිපයක්. ප්‍රධානම ආදායම් මාර්ග තමයි භාණ්ඩ අලෙවි කිරීමේ මුදල් ලැබීම. අපි විදේශ රටවල් වලින් භාණ්ඩ අපිට මෝටර රථ කියලා. අපි මෝටර රථ ආනයනය කරනවා දේශීය වෙළඳපොලේ අලෙවි කරනවා. එතකොට අපි බිලියන ගණනින් මුදල් උපයනවා. ඊට අමතරව තව අමතර ආදායම් තියෙනවා අපේ ව්‍යාපාරයේ. ඔය මෝටර රථ ගෙනන අවස්ථාවේදී මෝටර රථ ආරක්ෂාවට විදවපු මොනවා හරි ඔය කාඩ්බෝඩ් වගේ දේවල් තියෙනවා නම් කාඩ්බෝඩ් ටිකක් විකුණනවා. ඊළඟට අපේ අලෙවි මධ්‍යස්ථානවල දැන් කාර් තියෙන්නේ විවෘත භූමියක. ඒ විවෘත භූමියේ තනින් තන අඹ ගස් කීපයක් තියෙනවා. ඔය අඹ හැදුනම අඹ ටිකක් කඩලා අපි එන මිනිසුන්ට දෙන්නෙත් නැහැ, වැඩ කරනවට කන්න දෙන්නෙත් නැහැ, විකුණනවා. අමතර ආදායම් තිබෙනවා. වගේ පොඩි පොඩි වටිනාකම් වලින් අමතර ආදායම් තිබෙනවා. දැන් සාපේක්ෂව මෝටර රථ විකිණීමෙන් ඉහළ මුදලක් උපයන විට අඹ ටිකක් විකුණලා රුපියල් 7-8000, කාඩ්බෝඩ් මොනවා හරි අබ්බැලි ද්‍රව්‍ය විකුණලා තව පොඩි මුදලක් ලබා ගත්තම ඇකවුන්ටන්ට් කල්පනා කරනවා මේ සියලුම ආදායම් එකට ලියනවද නැත්නම් සියලුම ආදායම් වෙන වෙනම වර්ග කරලා ලියනවද කියලා. ඔයා නම් ඇකවුන්ටන්ට් මොකදකට හිතන ඔයා මොකද්ද කරන්නේ? හරි. හිතන්න දීලා මට මෙතන වෙලා බලාගෙන ඉන්න බැරි සමන් උත්තරේ දෙන්න. ඕනනම් ඔයා වීඩියෝ එක තව ටිකක් ස්ටොප් කරගෙන තව ටිකක් හිතලා මම මේ කියන්නේ මොකද්ද කියලා බලන්න. මම නම් කරන්නේ මෝටර රථ විකිණීමෙන් ලැබෙන ආදායම වෙනම පෙන්වනවා. අඹ විකුණලා, පොල් විකුණලා, අබෙල් ද්‍රව්‍ය විකුණලා ලැබිච්ච සම්පූර්ණ මුදල් එකතුව other income කියලා වෙනත් ආදායම් කියලා එකක් කරලා ගන්නවා. එහෙම නැතුව පොල් විකිණීමෙන් රුපියල් 7000යි, අඹ විකිණීමෙන් රුපියල් 2000ක්, අඹරැල්ල ගහේ අඹරැල්ල ටික විකිණීමෙන් රුපියල් 750යි, කාඩ්බෝඩ් විකිණීමෙන් මෙච්චරයි. එහෙම වෙන වෙනම මං අවසන් ගිණුම් වලට ගන්නෙ නැහැ. සාපේක්ෂව මගේ ප්‍රධාන ආදායමට සාපේක්ෂව අමතර ආදායම් වලගේ ඉතාමත් අඩුයි. ඒ වගේම ඒවායේ වැදගත්කම ඉතාමත් අඩුයි. මොකද ඒ ආදායම අපේ ලාභයට බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. නේද? අඹ ගස් දෙක තුනක, අඹරැල්ල ගස් දෙක තුනක, පොල් ගස් දෙක තුනක ඒ ආදායමෙන් අපේ ආයතනයේ ලාභයේ ඉදිරි ගමනට බලපෑමක් කෙල්ල කරන්න බෑ. ඒමත් අපි රඳා පවතින්නේ නැහැ. අපේ ආයතනයේ අර අමතර ආදායම් වලින් රඳා පවතින්නේ නැහැ. ඒ මත ව්‍යාපාර රන් කරන්න බෑ. එහෙනම් සාපේක්ෂව අඩු වටිනාකමක්, අඩු වැදගත්කමක් එතෙන්ට දෙන්නේ. එතෙන්දි මම විවිධ ප්‍රභව වලින් ලැබුණට අබේ ද්‍රව්‍ය වලින්, පළතුරු විකිණීමෙන්, පොල් විකිණීමෙන් ආදී වශයෙන් වෙන වෙනම ලැබුණට ඒ සියල්ලම ගත්තම එක කරුණකට ගත්තම ඇති අමතර ආදායම් කියලා පෙන්නනවා. අවසන් ගිණීම නැතුව පොල් වත්ය ආදායම, අඹරැල්ල වත්ය ආදායම කියලා වෙනම පෙන්වන්නේ නැහැ. හේතුව මොකද්ද? ද්‍රව්‍යාත්මක භවයේ සංකල්පය අපි අනුගමනය කිරීම නිසා. හරි.
දැන් ඔයා මේ වීඩියෝ එක කම්මැලි නැතුව නිදා ගන්න නැතුව බැලුවා නම් දැන් මම අපේ ටියුට් එකට ගත්ත සංකල්ප සියල්ලම වගේ සාකච්ඡා කරලා අවසන් වීඩියෝ කිහිපයකින්. කිහිප වතාවක් බලන්න. කිහිප වතාවක් බලන්න. අඩුම වශයෙන් 3 වතාවක්වත් මේ වීඩියෝ එක බලන්න. ඒ බලන ගමන් ඔයාගේ පළවෙනි පේපර් එකේ පාස් පේපර් පොත අරගෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගිණුම් කරන සංකල්ප පිළිබඳව අහපු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. මම මේ ප්‍රශ්න සඳහා පිළිතුරු වාත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි ඊට කලින් මේ වීඩියෝ එක 3 වතාවක් විතර හොඳට බලලා තනිවම පාස් පේපර්ස් වල සංකල්ප සම්බන්ධව තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. ඊට පසුව මම ඉදිරියේදී වඩ ලබා දෙන සංකල්ප පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කිරීමේ වීඩියෝ එකේදී ඔයා සපයපු පිළිතුර සහ මගේ පිළිතුර මොකක්ද වෙන්නේ වෙනස මොකක්ද ඔයාට වැරදීමක් සිදු වුණා නම් කොතනද වැරදුනේ ඇයි වැරදුනේ කියන එක තේරුම් ගන්න පුළුවන් නිසා වැඩ කරන්න පටන් ගන්න. පාස් පේපර් පොත ගන්න. පාස් පේපර් පොතේ දැන් අපිට පාස් පේපර්ස් කිහිපයක්ම දැන් ගණන් කිහිපයක්ම හදන්න හැකියාවක් තියෙනවා. E3 වීඩියෝ එකකදී අපි ඊළඟ වීඩියෝ එක මම උත්සාහ කරනවා ඔයාලට සමීකරණ දැනුම ඇසුරින් පළවෙනි පේපර් එකේ සහ සෙකන්ඩ් පේපර් එකේ සමීකරණ ගණක් වෙනම වෙනවා. ඒ ගණන් ටික විසඳන ආකාරය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන පැහැදිලි කරලා දෙන්න. එහෙනම් මේ දක්වා අපි ඉගෙන ගත්ත පාඩම් ටික නැවත පුනරීක්ෂණය කිරීමට බාරයි. ඊළඟ වීඩියෝ එකේදී අලුත් පාඩමකින් හමු වෙමු.